අද දවස අවුරුදු 12ක් අතීතයට දිව යද්දී කොයි වගේ වාතාවරණයක් තිබුණු දවසක්ද? හොඳයි, ඒ වාතාවරණයත් එක්ක ඒ කතා බහත් එක්ක අපි ආරම්භ කරමු. ප්‍රභාකරන් පරාජය කර අදට වසර 12යි. දිවිපිදු රණවිරුවන් සීකිරීමේ දිනය හෙට. ප්‍රධාන උත්සවයේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ අසල රණවිරු ස්මාරකයේදී වසර 30ක කාලයක් පැවති LTT ත්‍රස්තවාදයේ ශ්‍රී ලංකා හමුදාවන් විසින් පරාජයට පත් කර අදට 12 වසරක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වෙනිදා නන්දිකඩාල් කලපුවේදී LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත්වීමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධයේ නිමාවට පත් වුණා. LTT විසින් ප්‍රාණ ඇපේ තබාගෙන සිටි සිවිල් වැසියන් දහස් ගණනක් මුදා ගැනීමට යුද හමුදාව සිදු කළ මානුෂීය මෙහෙයුමේදී හැකියාව ලැබුණු අතර එම ගෞරවයේද ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත හිමි වෙනවා. ත්‍රස්තවාදයේ පරාජය කර සාමය උදා කර ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී දිවිපිදු රණවිරුවන් සිහිකිරීම උදෙසා රණවිරු සැමරුම් උත්සවයක් සංවිධානය කර ඇති බව රණවිරු සේවා අධිකාරිය කියනවා. ඒ අනුව හෙට පස්වරුවේ බත්තර මුල්ලේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ අසල පිහිටි රණවිරු ස්මාරකයේ අසලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රණවිරු සැමරුම පැවැත්වීමට කටයුතු දා ඇති බව රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ සඳහන් කිරීමක් කරනවා. කොවිඩ් තත්ත්වයේ හේතුවෙන් චාම් උත්සවයක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ලෝකයේ දරුණුතමයි කියාගත් ම්ලේච්ඡ ත්‍රස්තවාදය, LTT ත්‍රස්තවාදය, මේච්ඡ ත්‍රස්තවාදී නායකයා වේලුපිල්ලේ ප්‍රභාකරන් ඔහු අවසන් කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන අදට 12 වසරක් සපිරෙනවා. ඒ සඳහා පෙරගමන් ගිය සියලු දෙනාටම ජාතිය උපහාරය පිරිනම්මින් අතීත කතන්දරය මෙහෙම සිහිගන්වමු. දෙමළ වැසියන් යුද සිරකරුවන් බවට පත් කරගෙන සිටි ප්‍රභාකරන් සිව්වන ඊලාම් යුද්ධය නැගෙනහිරින් ආරම්භ කළේ ජලය හා ජීවිත විසපෙවූ තුවක්කුවක ගැටගසාගෙනයි. හමුදාව ඒ විසනැසීමේ මෙහෙයුම මාවිල්ලාරු භූමියෙන් ආරම්භ කළේ ජලයත් ජීවිතත් බේරා ගැනීමටයි. උත්තම අරමුණින් ඇරමි මානුෂීය මෙහෙයුමට සාම්පූර් වාකරේ තොප්පිගල දක්වා ගමන් කර උපක්‍රමශීලීව නැගෙනහිර පළාත ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට අපේ රණවිරුවන්ට හැකි වුණා. ඉන්පසු යුද හමුදාව වන්නේ කොටි ග්‍රහණයෙන් බේරා ගැනීමේ සටන දියත් කළා. එකී සැලැස්මට අනුව වවුනියාවෙන් මන්නාරමෙන් හා වැලියෝවෙන් බලමුළු 3ක් ලෙස ඉදිරියට යාමේ වගකීම 57, 58 සහ 59 සේනාංක වෙත භාර කෙරුණා. අවසන් සටන උදෙසා 58 වෙනි සේනාංකයට එවකට බ්‍රිගේඩිය නිලයේ කටයුතු කළ වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් නායකත්වය ලබා දුන්නා. ඔවුන්ගේ පළමු ඉලක්කය ලෙස මන්නාරමේ සහල් බඳුන මුදා ගැනීමේ මෙහෙයුම දියත් කළා. 58 වෙනි සේනාංකය සතුරන්ගේ ප්‍රධාන මුහුදු කොටි කඳවුරු අත්පත් කර ගනිමින් ඉදිරියටම පැමිණියා. 2008 නොවැම්බර් 1 වෙනිදා 58 වන සේනාංකය කොටි පස් බැම්ම බිඳ දමමින් නාච්චිකුඩා නගරේ බලය තහවුරු කර ගනිමින් පසුව ජයපුරම්, කිරංචි, පාලවි, ඩෙවිල් පොයින්ට්, පොන්නාවිල් හා පුනරින් අත්පත් කරගනිමින් ත්‍රස්තවාදීන්ට දරුණු පරාජයක් අත්කර දුන්නා. 57 වන සේනාංකයේ මෙහෙයවීමේ වගකීම පැවරුණේ මේජර් ජෙනරල් ජගත් ඩයස්ටයි. අවසන් සටනේදී ඔවුන් මඩු දේවස්ථානයේ බේරාගෙන ඉදිරියටම යමින් පාලම්පිණ්ඩි හරහා කිලිනොච්චියට පිවිසියා. වසර 10කට පසු 2009 ජනවාරි මාස 2 වෙනිදා LTT සංවිධානයේ හදවත වූ කිලිනොච්චිය අත්පත් කර ගැනීම සුවිසල් ජයග්‍රහණයක්. කිලිනොච්චියේ සිංහ දජය යළි එසවූ රණවිරුවන්ගේ ඊළඟ සැලැස්ම වුණේ පරන්තන් අල්ලා ගැනීමයි. විශේෂ යුද්ධ සැලසුමකට අනුව ඉදිරි කටයුතු මෙහෙයවමින් 2008 දෙසැම්බර් 31 වෙනිදා පරන්තන් මන්සන්දිය අත්පත් කර ගැනීමට වීරෝදාර රණවිරුවන්ට හැකි වුණා. 57, 58 සේනාංක හා බැඳි රණවිරුවන් යුද හමුදාවේ 53 හා 55 සේනාංක සමග මුවමාලේ නගර කෝවිල් කොටි ආරක්ෂක වළලු බිඳ දමමින් අලිමංකඩ බලා ගමන් ආරම්භ කළා. ඒ අභීත ගමනට වත්මන් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න 53 වන සේනාංකයටත් 55 වන සේනාංකයට එවකට බ්‍රිගේඩියවරයෙකු ප්‍රසන්නද සිල්වාත් අණදුන්නා. ඒ ද්විත්ව සේනාංක බලයෙන් 2009 ජනවාරි මාස 19 වෙනිදා අලිමංකඩ කොටි බලකොටුව යුද හමුදාව සතු වුණේ තවත් සුවිසල් ජයග්‍රහණයක් සමගින්. ඒ දකුණෙන් උතුර බලා ගිය හමුදා සේනාංකයක් හා උතුරෙන් දකුණ බලා හමුදා සේනාංකයක් එකිනෙකා මුණ ගැසීමත් සමගයි.
ඒ අනුව යුද හමුදාව හරියටම වසර 9කුත් මාස 9කට පසු යළි අලිමංකඩ අහසේ සිංහ දජය ඔසවා තැබුවා. ඒ සමග 23 වසරකට පසු මුළු රටම ආවරණය වන ගොඩබිම් මාර්ගයක් වූ ඒ නවයේ මාර්ගයේද විවෘත කර ගැනීමට හැකි වුණා. ඒ සියල්ල තුළින් යාපනය අර්ධද්වීපයේ බලය ත්‍රස්තවාදීන්ගෙන් මුළුමනින්ම මුදාගත් බවත් යුද හමුදාව එදා තහවුරු කළා. යුද ජයග්‍රහණයට නව බලයක් වූ 59 වන සේනාංකයේ මෙහෙයවීමේ වගකීම එවකට බ්‍රිගේඩිය නිලයේ කටයුතු කළ නන්දන උඩවත්ත මහතාට පැවරුණා. මුලතිව් බලා යන මෙහෙයුම මුළු රටම පළමුව දැකගත්තේ ස්වර්ණවාහිනියෙන්. දරුණු සටන්වල නිරත වෙමින් මුලතිව් නිත්‍යකායි කුලම් වැව අත්පත් කර ගැනීම 59 වන සේනාංකයේ ගමන් මගේ තීරණාත්මක සම්දිස්ථානයක් වුණා. ඉන්පසු මුලතිව් කෝවිල අත්පත් කර ගැනීමෙන් ත්‍රස්තවාදීන්ගේ විශාලතම ගුවන් පතේද අත්පත් කර ගැනීමට 59 වන සේනාංකයට හැකි වුණා. මුලතිව් නගරය වටා බැඳි සියලු බාධා බිඳ දමමින් 59 වන සේනාංකය මුලතිව් නගරයට උපක්‍රමශීලීව කඩා වැදුනේ මෙලෙසින්. වේලුපිල්ලේ ප්‍රභාකරන් මහා වීර දිනේ සැමරූ ස්ථානයේ සේම කොටින්ගේ මහගෙදර වටා වූ මුලතිව් මුහුද එදා ත්‍රස්තවාදීන් විසින් අවිආයුධ නැව්පිටින් බාගත් සානයි මේ. 1996 දී ත්‍රස්තවාදීන් අත්පත් කරගත් මුලතිව් නගරය වසර 13කට පසු යළි යුද හමුදාවේ 59 වන සේනාංකය විසින් අත්පත් කර ගැනීම යුද ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සටහන් කළා. 55 වන සේනාංකයේ මෙහෙයවීමේ වගකීම පැවරුණේ බ්‍රිගේඩිය ප්‍රසන්න ද සිල්වාටයි. අලිමංකඩ අත්පත් කර ගැනීමෙන් අනතුරුව චුණ්ඩිකුලම් අත්පත් කර ගැනීමේ මෙහෙයුම ඔවුන් ආරම්භ කළා. භූමියට සරලන යුද උපායන් තෝරා ගනිමින් 55 වන සේනාංකයේ අවසන් ඉලක්කය වූයේ චලේ මුදාගෙන පුදුමාතලන් යුද මුක්ත කලාපයේ උතුරු සීමාවට ළඟාවීමයි. 55 වන සේනාංකයේ 2009 පෙබරවාරි 9 වනදා මුහුදු කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන බිම් කඩක් වූ චලේ අත්පත් කරගත්තා. ඒ ජයග්‍රහණය චලේ මුහුදු වෙරළේ මෙලෙස රැව් දුන්නා. ජයග්‍රාහී මාවතේ ඉදිරියට ඇදමින් පුදුකිඩිරි පුරවහල අත්පත් කරගත් රණවිරුවන් ඉන් පසු ඉරණපලේ මංසන්දිය දෙසට මෙහෙයුම ක්‍රියාත්මක කළා. එහිදී දරුණු සටනකින් වේලුපිල්ලේ ප්‍රභාකරන් අවසන් වරට රැඳී සිටි පුදුකිඩි ඉරිප්පුවේ නිවස අත්පත් කරගත්තා. පුදුකිඩි ඉරිප්පු ජයගත් 58 වන සේනාංකය ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළා. ඒ අනුව රණවිරුවන් අප්‍රේල් 19 වනදා රාත්‍රියේ යුද මුක්ත කලාපයට පැති 3කින් කඩා වැදුනා. 2009 අප්‍රේල් මාස 20 වනදා කොටි ග්‍රහණයේ සිටි සිවිල් වැසියන් 1,20,000ක් පමණ පණ පිටින් බේරා ගන්නට යුද හමුදාව සමත් වුණා. ඉන්පසු යුද මුක්ත කලාපයේ ඉතිරි වුණේ ප්‍රභාකරන් ඇතුළු අවසන් කොටි කණ්ඩායම පමණයි. 2009 මැයි මාස 19 වනදා හමුදා ප්‍රහාරයකින් මැරී වැටුණු කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මලසිරුර නන්දි කඩාල් කලපුවේ තිබී යුද හමුදාවේ 53 වන සේනාංකයේ බටපිරිස් විසින් සොයාගත්තා. මුළු ලෝකයම එදා පළමු වරට ස්වර්ණ වාහිනියෙන් දුටු ප්‍රභාකරන්ගේ මලසිරුරයි මේ. එදා ඝාතකයාගේ අවසානයත් සමග අපේ වීරෝදාර රණවිරුවන් නන්දි කඩාල් කලපුවේ සිට මෙලෙස ජයഘോഷා කළා. අවසන් සටන පුරාම පාබල සේනාංකවලට ශක්තියක් වූ ගුවන් හමුදාව මිග් කෆීර් F7 යානා බලගන මෙන්ම MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් කොටි ත්‍රස්තවාදීන්ගේ බල කඳවුරු රැසක් විනාශ කළා. නාවික හමුදාවද අවසන් සටනේදී ඉටු කළේ සුවිසල් මෙහෙවරක්. කොටි ත්‍රස්තවාදීන්ගේ පාවෙන අවිගබඩා රැසක්ම විනාශ කිරීමට නාවික හමුදාවට හැකි වුණා. ත්‍රිවිධ හමුදාව සමග පොලිස් විශේෂ කාර්ය බලකායද ත්‍රස්තවාදීන් විනාශ කිරීමේ මෙහෙයුමට එක්ව සිටියා. මේ සමස්ත මෙහෙයුමට සේනාධිනායකයා ලෙස වත්මන් අග්‍රාමාත්‍ය එවකට සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් නිවැරදි නායකත්වය ජයග්‍රහණය කරා පියනැගීමට ඉවහල් වුණා. වත්මන් ජනාධිපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම මෙම විජයග්‍රහණයට විශාල ශක්තියක් වුණා. එවකට ත්‍රිවිධ හමුදාපතිවරුන් ලෙස කටයුතු කළ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් of the Air Force රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපති
ෆ්ලීට් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ගේ උදාර කැපවීමද අවසන් සටනේ විජයග්‍රහණයට හේතු වුණා. දැන් ශ්‍රී ලංකාව නිදහස් නිවහල් රාජ්‍යයක්. ඉතිහාසයට එක්වුණු දවසක්, ඉතිහාසයක් එක්ක බැඳුණු දවසක්, අනාගතයේ කිසිම දවසක අමතක නොවන දවසක්. දශක 3ක් වසර 30ක් ඒ කුරිරු ත්‍රස්තවාදය අපට මොන තරම්නම් බලපෑම් කළාද? මගතොට යන්නට නොහැකි තැනට පවා ඒ ත්‍රස්තවාදය බලපෑම් කරපු හැටි, අධ්‍යාපනය හදාරන්නට පාසලට යන්නට බැරි තැනට පවා ඒ ම්ලේච්ඡ ත්‍රස්තවාදය බලපෑම් කරපු හැටි. එයින් අපි මිදී අපව මුදාගෙන 12 වසරයි. ඒ සඳහා පෙරගමන් ගිය, ජීවිත පරිත්‍යාග කළ, ජීවිතයේ ශරීරයේ කොටස් වලින් වන්දි ගෙවූ ඒ සියලුම පාර්ශවයන්ට අපි අපේ ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාව කරගන්නවා. ඒ වගේම නැවත වතාවක් බෙදුම්වාදය, ත්‍රස්තවාදය ඔඩු දුවන්නට අප ඉඩ නොතැබිය යුතුයි. ඇතැම් ධාරාවන් ඒ සඳහා පෙබුරුපත් සකස් කරනවා නම් අප ලත්තැනම ඒ බෙදුම්වාදය, ත්‍රස්තවාදයට බලපෑම් ඇතිවීම නැත්නම් ඔඩු දුවන්නට සිදුවීම නතර කළ යුතුව තිබෙනවා.